තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ සදහම් යාත්‍රා සාකච්ඡාමය වැඩසටහන ආරම්භ කිරීමටයි. අද දවසේදීත් අපි මෙතෙක් කාලයක් පවත්වාගෙන සාකච්ඡා කරගෙන ආවා සංයුක්ත නිකායට අදාළ සංයුක්ත නිකාය සලායතන සංයුත්තේහි සූත්‍ර පෙළක්. ඒ වගේම අද දවසේදීත් අපි සූදානම් වෙනවා සලායතන සංයුත්තේට අදාළවම එහි වැදගත් සූත්‍ර දේශනාවක් විග්‍රහ කර ගැනීම උදෙසා ඒ සඳහා අද අපිත් සමග සම්බන්ධ වෙනවා අද පූජනීය රතුපස් කැටියේ විමුක්තිරතන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේව පාදාභි වන්දනයෙන් යුක්ත මෙම සාකච්ඡාවට පිළිගන්නවා කියන කාරණාවත් එක්ක අවසරය අපේ හඳුරන්නේ. අද දවසේදීත් අපි මූලිකවම විග්‍රහ කරගන්නට යෙදෙන්නේ සලායතන සංයුත්තේ කියනකොටම අපිට පේන්න තියෙන කාරණාවක් තමයි මේ ආධ්‍යාත්මික සහ බාහිර ආයතන පිළිබඳව තියෙන මේ දෘෂ්ටිය පැහැදිලි කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ බොහොමත්ම සැකයෙන් දේශනා කරපු දේශනා පෙළක් තමයි මේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ ගැන අපි කරුණු කාරණා සාකච්ඡා කරන්නටමත් වෙන අද දවසේදී බැතිබර දායකත්වය දරන්නට යෙදෙනවා තිලින විජේරත්න මහතා, ඒ වගේම පවිත්‍රා දැදිගම මහත්මියත් තමයි අද සඳහැති දායකත්වයේ දරන්නට යෙදෙන්නේ මේ සාකච්ඡාව සඳහා. ඒ සිහිපත් කරන ගමන්ම බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර පෙළ ඉලක්ක කරගෙන තියෙන මේ ආයතන කියන දෘෂ්ටිය ප්‍රහීණය කර ගැනීම සඳහා බොහෝ දෙනෙකුගේ හිතසුව පිණිසමයි කියන දේ මේ සූත්‍ර දේශනාවන් විග්‍රහ කරගන්නකොට අපිට පැහැදිලිවම පේන්නට තියෙනවා. නම් අද දවසේදී අපි සාකච්ඡා කරන්නට යෙදෙන අභිනන්ද සූත්‍රය සහ ဒုတိ ය අභිනන්ද සූත්‍ර දේශනාවේ ඒ අන්තර්ගත කරුණු විග්‍රහයක් විදිහට තාමත්ම ගැඹුරින් එහි තියෙන අර්ථකථනයන් ඉදිරිපත් කර ගැනීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ සූත්‍ර දේශනාව ගත්තයින් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභිනන්දනය කියනකොට යෝ භික්ඛවේ චක්කුං අභිනන්දති දුක්ඛස්සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝසෝ දුක්ඛාස්මාති වදහමි. යෝ සෝතං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝසෝ දුක්ඛාස්මාති වදහමි. යෝ ගානං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝසෝ දුක්ඛාස්මති වදහමි. යෝ ජීවං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝසෝ දුක්ඛාස්මාති වදාමි. යෝ කායං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝසෝ දුක්ඛාස්මාති වදාමි. යෝ මනං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝසෝ දුක්ඛාස්මාති වදාමි කියන තැනින් සහ බුදුරජාණන් වහන්සේ අවසන් පාඨයේදී පෙන්නනවා දුක්ඛං අභිනන්දති පරිමුත්තෝසෝ දුක්ඛාස්මාති වදහමි කියන තැනින් තමයි මේ සූත්‍රය අවසන් වෙන්නේ. ඒ අන්තර්ගත කරුණු විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි යමෙක් ඇස පිළිගනී නම් හෙතෙම දුක පිළිගනී. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නොමිදුනේ යයි කියමි. යමෙක් කන පිළිගනී නම් හෙතෙම දුක පිළිගනී. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නොමිදුනේ යයි කියමි. යමෙක් නහය පිළිගනී නම් හෙතෙම දුක පිළිගනී. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නොමිදුනේ යයි කියමි. යමෙක් දිව පිළිගනී නම් හෙතෙම දුක පිළිගනී. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නොමිදුනේ යයි කියමි. යමෙක් කය පිළිගනී නම් හෙතෙම දුක පිළිගනී. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නොමිදුනේ යයි කියමි. ඒ වගේම යමෙක් සිත පිළිගනී නම් හෙතෙම දුක පිළිගනී. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නොමිදුනේ යයි කියමි කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ පෙන්නනවා. ඒ කාරණාවත් එක්ක අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මේ ඇහැ පිළිගන්නවා කියන දේ තමයි අපි මේ විග්‍රහයක් විදියට අද අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්න රටපස් කැටි මුක්තිරතන තෙරුන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන විග්‍රහය. ඒ වගේම තමයි ඇහැ පිළිගන්නවා කියන තැනදී අපි දුක පිළිගත්තා කියලා කියන මේ සලායතන පිළිගත්තා කියන තැනදී අපි දුක පිළිගත්තා කියලා
කියනවා. එවනම් අපි දුක පිළිගත්තා කියනකොට අපි මෙතෙක් කාලයක් දැනගෙන හිටිය ස්වාමීන් වහන්සේ මේ දුක පිළිගන්නවා කියනකොට මේ ඇස පිළිගන්නවා කියන තැනදී දුක පිළිගන්නවා කියලා කියන්නේ මේ ඇස ව්‍යාධියකටපත් වීමක්ද නැත්නම් වැగిරිලා යෑමක්ද? අපි අන්‍යතා භාවයේ විදිහට වහන්සේ විග්‍රහයක් කරાવી මේක අන්‍ය ස්වභාවයකින් තියෙන මේ ධර්මතාවයේ අනිත්‍ය ස්වභාවයක් අවබෝධ කර ගැනීම නැත්නම් නිරෝධ ධර්මතාවයක් බව තමයි අන්‍යතා භාවය කියලා. ඒකට ඒ වගේ තැනකින් ගන්නකොට අපි කොහොමද ස්වාමීන් වහන්සේ මේ ඇස පිළිගන්නකොට දුක පිළිගන්නවා කියලා කියන්නේ අපි මේ ඇහැ තියනකොට අපි ඒක වෙනුවෙන් වේදනාකාරී ස්වභාවයක් අත්විඳින්න වෙනවා කියන එකද? මේ නහය පිළිගන්නවා කියනකොට ඒක විනාශ වෙලා යනකොට ඒකට යම්කිසි රෝගාබාධයක් හැදුනායින් පස්සේ ඒකද මේ දුක පිළිගන්නවා කියලා කියන්නේ කියලා වහන්සේගෙන් පැනයක් විදියට යොමු කරනවා අවසරයි හඳුරුනේ. ඒ ගැන බොහොම ගැඹුරු විග්‍රහයක් මේ වචන වලින් එහාට ගිහපු අර්ථකථනයක් අපිට ලබා දෙන්න කියලා වහන්සේගෙන් බොහොමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අවසරයි. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපිට බැලු බැල්මට අභිනන්දන කියනකොට මතක් වෙන්නේ පිළිගන්නවා කියන එක. ඒ වගේම අපිට නාබිනන්දනි නන්දති කියනකොට මතක් වෙන්නේ පිළිගන්නේ නැහැ කියන එක. එතකොට අභිනන්දති කියන්නේ පිළිගන්නවා, නාබිනන්දති කියලා කියන්නේ පිළිගන්නේ නැහැ කියන එක. එතකොට පිළිගැනීමක් නැත කියන තැන. දැන් අපි මෙතනදී අවධානය යොමු කරන්නට උවමනයි අභිනන්දති. මොකද්ද අභිනන්දනය කරන්නේ? මොකද්ද පිළිගන්නේ? ඇස පිළිගන්නවා, කන පිළිගන්නවා, නාසය පිළිගන්නවා, දිව පිළිගන්නවා, කය පිළිගන්නවා. එතකොට මේක පිළිගන්නවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඒක පුජ්‍යල භාවයෙන් දරනවා කියන එක. ඒ වගේම මේක නিত্য ස්වභාවයෙන් දරනවා කියන එක. ඒක ආත්ම ස්වභාවයෙන් දරනවා කියන එක. ඒක නিত্য ස්වභාවයෙන් ආත්ම ස්වභාවයෙන් දරනවා කියන්න හේතුව තමයි ඇහැ පිළිගන්න නම් අපිට ඇහැ ඇති බවට යන්න වෙනවා. කන පිළිගන්න නම් කන ඇති බවට පත් වෙන්න වෙනවා. නාසය ඇති බවට, දිව ඇති බවට, කය ඇති බවට අපි දැරුවොත් තමයි තියෙන දේ අපිට පිළිගන්න වෙන්නේ. මොකද තියෙන දේ පිළිගන්නත් පුළුවන්, පිළි නොගෙන ඉන්නත් පුළුවන්. නමුත් මතක තියාගන්න ඕන මේ හැමතැනදීම අන්ත දෙකක් විග්‍රහ වෙනවා. බුදුදහම කියලා කියන්නේ අන්ත වලින් මිදෙන මාර්ගයක්. දැන් අපි ඇති බවට ගියොත් තමයි නැති බව පිළිගන්න ඕන. තේරුණා? අන්න ඒ වගේ තමයි මේ අභිනන්ද සහ ඒ වගේම නාබිනන්දති. අභිනන්දති නාබිනන්දති. එතකොට අභිනන්දනය කරනවා කියලා කියන්නේ නැවත 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 පිළිගන්නවා කියන එක. යමක් පිළිගනී නම් ඒකට කියනවා අභිනන්දති. ඒ වගේම මෙතනදී අපි පිළිගන්නවා අභිනන්දති වගේම නාබිනන්දති කියන තැන අපේ ඔළුවට එන්නේ නොපිළිගන්නවා කියන එක. මොකක්ද එන්නේ? පිළිගන්නේ නැහැ කියන එක නෙන්නේ. පිළිගන්නවා, පිළිගන්නේ නැහැ. ඇති වෙනවා, නැති වෙනවා. එතකොට ඇතිවීමත් ඇති නොවීමත් කියන තැනත් ඇතිවීමත් නැතිවීමත් කියන තැනත් අර්ථ දෙකක් ගම්බි වෙනවා. නැතිවීම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඇති දෙයක් මොකක් වෙනවද? ඇති දෙයක නැතිවීම. ඊට පස්සේ ඇති නොවීම කියලා කියන්නේ මොකද්ද? ඇති නොවීම කියලා කියන්නේ ඇති නොවීම කියලා කියන්නේ ඇති වෙලාම නැති තැන. ඊළඟට අපි මතක තියාගන්න ඕන පිළිගැනීම සහ නොපිළිගැනීම.
පිළිගැනීම සහ නොපිළිගැනීම. එතකොට පිළිගන්නවා කියලා කියන්නේ මොකද්ද? තියෙන දෙයක් පිළිගන්නවා. ඊට පස්සේ පිළිගන්නේ නැහැ කියලා කියන්නේ තියෙන දෙයක් පිළිගන්නේ නැහැ කියන එක. ඊළඟට අපි මතක තියාගන්න ඕන නොපිළිගන්නවා කියන තැන පිළිගැනීම කතා කරන්නම බෑ. කියන්නේ නොපිළිගන්නවා කියන තැනක අපිට පිළිගන්න දෙයක් තියෙනවා කියලා කතා කරන්න බෑ. ඒතොර පිළිගන්න දෙයක් නැත්තම් අපි මොකක් වෙනවද? පිළිගන්න දෙයක් තිබුණොත් තමයි අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ. ප්‍රතික්ෂේප කරන්නේ. දැන් අපි ලෝක විවහාරයෙන් ගත්තට පස්සේ අපිට එකපාරම හිතෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තියෙන දෙයක් යමක් අපි පිළිගැනීම හෝ පිළිගන්නේ නැතුව සිටීම තමයි මේ විස්තර කරන්න කියලා. නමුත් නොපිළිගන්නවා කියන තැනින් ගම්ම්‍ය වෙන්නේ නැහැ කිසිම කලක තියෙන දෙයක් ප්‍රතික්ෂේප කරනවා කියලා. අපි ඒකට ලෝකේ භාවිතා කරන්නේ පිළිගැනීමත් ප්‍රතික්ෂේප කිරීමත්. දැන් නොපිළිගැනීම කියන එක අපිට කියන්න බෑ ප්‍රතික්ෂේප කිරීමක් කියලා. දැන් ලෝකයා බොහෝ වෙලාවට ඇතිවීම නැතිවීම කියන එක සමුදය නිරෝධය අර්ථකථනය කරගත්ත වගේ තමයි මෙතනදී මේ නොපිළිගැනීම කියනකොට ඔළුවට එන්නේ තියෙන දෙයක් ප්‍රතික්ෂේප කරනවා වගේ අදහසක්. ඇස ප්‍රතික්ෂේප කරනවා කියලා. නමුත් අපිට මේක වඩා තේරුම් ගන්නට පහසු වෙනවා මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන සලායතනික ධර්ම තියෙන බවට හෝ නැති බවට පිළිගන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි බුද්ධ දේශනාව තුළ කිසිම කලක කිසිම වෙලාවක ඇහැ කන නාසය දිව ශරීරය ඇති බවට පෙන්වන්නේ නැහැ. ඇහැ කන නාසය දිව ශරීරය තියෙන ධර්මයක් බවට විස්තර කරන්නේ නැහැ. එහෙනම් තියෙන තැනින් තමයි පිළිගැනීම කරන්නේ. නොපිළිගැනීම කරන්නේ වෙන්නේම අපිට සකස් වෙච්ච නැති තැනකින්. සකස් වෙච්ච තැනකින් තමයි පිළිගන්න වෙන්නේ. සකස් වෙච්ච නැති තැනකින් තමයි නොපිළිගන්න වෙන්නේ. නමුත් සකස් වෙච්ච තැන අපිට පිළිගන්නත් පුළුවන් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. නමුත් නොපිළිගන්නවා කියන තැන අපිට තියෙන දෙයක් කියලා ගම්ම්‍ය වෙන්නේ නැහැ. තියෙන දෙයක් නම් අපි ප්‍රතික්ෂේප කිරීම සිද්ධ කරන්නේ. අපි මේක බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලව ගලපගත්තොත් අපිට මේ කාරණාව විස්තර කරගන්න පහසු වෙනවා. නමුත් ලෝකයා ඇහැ තියෙන බවට කන තියෙන බවට නාසය තියෙන බවට පිළිගත්තොත් ඒකේ ස්වභාවයම මොකද්ද? තියෙන බවට ගත්තට මොකද්ද? සකස් වෙලා නැති ධර්මයක් තියෙන බවට සකස් වුණු බවට පෙන්නන නමුත් සකස් වෙච්ච නැති ධර්මයක් පිළිගැනීම මොකක් වගේද? තියෙන බවට පිළිගත්තට ඒක සකස් වෙලා නැත්තම් මොකද්ද වෙන්නේ? තියෙන බවට කොච්චර පිළිගත්තත් එයාට හම්බ වෙන්නෙම නැති බව. ඇයි? එයා මේ තියනවා කියලා ගන්නවා මේ වෙලාවේ. නමුත් මේ වෙලාව මොකක් වෙනවද? ඒ වෙලාව එයා පනවනවා. එයා තියනවා කියලා ගත්තට වැඩක් වෙන්නේ නැහැ. තියා ගන්න බෑ. නැති බවමයි හම්බ වෙන්නේ. එතකොට එයා කොපමණ උත්සාහ කළත් කැමැත්තෙන් මොකද්ද? මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මේක ගන්න. කැමැත්තෙන් ගන්න. මෙසේ වේවාය මෙසේ නොවේවාය කියලා කැමැත්තෙන් ගන්න. ඒක එහෙම ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක එහෙම ගන්න බැරිකම නිසාම එයා දුකට ග්‍රහණය වෙනවා. කොටින්ම කිව්වොත් එයා පංච පාදානස්කන්ධයට ග්‍රහණය වෙනවා. එයා සමුදයට කොටු වෙනවා. එහෙමනම් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ඇති බවට පිළිගැනීමම
එයා පංච උපාදානස්කන්ධය පිළිගැනීම ඇති බවට. කොටින්ම කිව්වොත් පංච උපාදානස්කන්ධයේ පුජ්‍යලත්වයෙන් දරා ගැනීම. තව විදිහකට කිව්වොත් පංච උපාදානස්කන්ධයේ තුලට බැස ගැනීම. කොටින්ම කිව්වොත් දුකට බැස ගැනීම. දැන් එයාට ඒක තුල ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක එනවා. ඇයි? දැන් පිළිගත්ත ඇහැ කන නාසය දිව ශරීරයේ ස්වභාවය මොකද්ද? තියෙන බවට පිළිගත්තම මොකද්ද? නැති වී යාම, වෙනස් වීම. ඇයි ආ කොපමණ පිළිගත්තත් ඇති බවට දරන්නේ නැති නිසා ඒක නැති වෙලා යනවා. කොටින්ම කිව්වොත් දැන් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මේක ආත්ම ස්වභාවයේ තියන්න බෑ. නමුත් ඒක තියන්න උත්සාහ ගැනීමම මොකද්ද? පීඩාකාරී ස්වභාවය. ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. එහෙම උත්සාහ කරනකොට එයාට අනිවාර්යයෙන්ම ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස කියන පංච උපාදානස්කන්ධය තුලින් මතුවෙන සියලු දුකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඔන්න එහෙනම් ලෝකයා මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස පිළිගන්නවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මොකක් වෙනවද? තමන්ව පිළිගන්නවා. සත්වයා පිළිගන්නවා. නමුත් අපි මතක තියාගන්න ඕන අපිට සම්පූර්ණයෙන්ම පෙන්වනවා ධර්මයේ තුල බලනකොට සත්‍යය සමානයි මොකද්ද? දුක. සත්‍ය සමානයි දුක. එහෙනම් මේ පිළිගැනීම සමානයි පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය පිළිගත්තා කියලා කියන්නේ මොකක් කරාද? දුක පිළිගත්තා. ඒකේ ග්‍රහණයට හවුණා. ඒතර පිළිගැනීම තුල පංච උපාදානස්කන්ධය තුලින් මතුවෙන සියලු දුක් රැස පිළිගත්ත වෙනවා. ඒ දුක් රැසට මුහුණ දුන්නා වෙනවා. අපි එහෙමනම් මතක තියාගන්න ඕනයි අපිට කිසිම කලක ඇහැ කන නාසය දිව ශරීරය තනි ඒකකයක් වශයෙන් හඳුනා ගන්න කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒවා තනියම නිට්ටය වශයෙන් ස්ථිර වශයෙන් හඳුනා ගන්න බෑ. ඒකට හේතුව තමයි අපි කොහොම කළත් යම් අත්දැකීමක් ලෝකේ ලබනවා නම් ලබන්න පුළුවන්කම තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය තුලින්. වෙන ක්‍රමයක් නැහැ ලෝකේ අත්දැකීමක් වෙදින්න. එහෙමනම් අපි මතක තියාගන්න ඕන සියලු දැන ගැනීම, හඳුනා ගැනීම, අත්විඳීම්, අත්දැකීම් සියල්ලම අපි කරන්නේ විඥානය තුළින්, සිත තුළින්. සිත සකස්ුනේ නැත්තම් කිසිම තැනකදී කිසිම විදියකින් කිසියම් ආකාරයක හෝ දැන ගැනීමක්, හඳුනා ගැනීමක් කරන්නට පුළුවන්කම කියෙදෙන්නේ නැහැ. එහෙමනම් අපි සිත පහළ වීමට කියන විඥානයේ පහළ වීම. සිතින් දැනගන්න දෙයට කියනවා අපි නාම රූපය. සිතින් වෙන මොකුත් දැනගන්න බෑ. සිතින් දැනගන්නවා නම් දැනගන්නේ රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංකාරය ගැන. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳ දැනගන්නේ සිතින්. වින්දනය පිළිබඳ දැනගන්නේ සිතින්. ඇසේ වින්දනය, කනේ වින්දනය, නාසයේ වින්දනය, දිවේ කයේ වින්දනය දැනගන්නේ සිතින්. විඳීම. ඊළඟට අපිට ඒ වින්දනයත් එක්ක මොනවද දැනගන්නේ? ඒක දැනගන්නවා අපි වර්ණ ගැන, ගන්ධ ගැන, නේ? රස ගැන, සීතල උණුසුම ගැන. මේ සංඥා ටික අපි දැනගන්නේ සිතින්. ඊට පස්සේ රසයේ මෙහෙම භුක්ති විඳින්න පුළුවන්, අර එහෙම භුක්ති විඳින්න පුළුවන්.
මේ ස්පර්ශය මේ වගේ එකක් අර වගේ එකක් මෙහෙම කරන්න පුළුවන් එකක් මෙහෙම විඳින්න පුළුවන් එකක් කියන සංඛාර පැවැත්මත් දැනගන්නේ සිතින්. එහෙනම් ඔන්න අපිට පැහැදිලි වෙනවා විඥාණය කියන එක කිසිම කලක ඇති බවට ගන්න පුළුවන්ද? විඥානයේ ඇති තැන කාට හරි පෙන්වන්න පුළුවන්ද? විඥානයේ ඇති බවට පෙන්වන්න බෑ. නමුත් විඥානයේ ඇති බවට පෙන්වන්න යනවා නම් විඥානයේ තියෙන්නේ කය ඇතුලේ, විඥානයේ තියෙන්නේ කයට එළියෙන්, විඥානයේ තියෙන්නේ අතනින් මෙතනින් කියලා කියන්නේත් කවුද? ඒක විඥානයේ තුල දකින අත්දැකීමක් මිසක විඥාණයෙන් පරිබාහිරව විඥානය හඳුනගන්න බෑ. කොටින්ම කිව්වොත් විඥානේ දරාගත්ත පුජ්‍යලයව මුණ ගැහෙන්නෙත් කොහෙටද? විඥානෙට. එහෙනම් කොටින්ම කිව්වොත් පුජ්‍යලයා තුල විඥානය තියනවද? විඥානය තුල පුජ්‍යලත්වයේ බහිනවද? උත්තර නැද්ද? විඥානය තුල පුජ්‍යලයා ඉන්නවද? පුජ්‍යලයා තුල විඥානය තියනවද? එහෙනම් අපි මතක තියාගන්න ඕන විඥානය තුලින් තමයි පුජ්‍යලයාව හඳුනගන්නේ. පුජ්‍යලයාව හඳුනගන්නේ. දැන් කොටින්ම කිව්වොතින් කිසිම කලක කොයිම ආකාරයකින්වත් ඇහැ, කන, නාසය, දිව, ශරීරය අපිට පිළිගන්නට බෑ නිත්‍ය ස්වභාවය. ඒ පිළිගන්න බැරි. පිළිගන්න බැරි අනිත්‍ය ධර්මයක් නිසා. ඒ අනිත්‍යයි කියලා කියන්නේ. තියෙන තැනක්, ආපු තැනක්, යන තැනක් අපිට ප්‍රකාශ කරන්න බෑ. අනික අපිට මෙතනදී හොඳට මතක තියාගන්න ඕන කිසිම විදියකින් විඥානයේ සකස් වීමකින් තොරව අපිට ඇහැ ගැනවත් රූපය ගැනවත් කතා කරන්න බෑ. එහෙනම් ඇහැ තනිව යෙදෙන ධර්මයක් නෙවෙයි. ඇහැ තනිව යෙදෙන ධර්මයක් නෙවෙයි. විඥානයේ ඇති කල්හිම විඥානයේ සකස් වුණු කල්හිම මොකක් වෙනවද? ඇහි අත්දැකීම ලබනවා. එහෙම නැතුව ඇහැ ලබනවා නෙවෙයි. මේ සකස් වෙන විඥාණය පවත්වන්න පුළුවන්ද? තියෙන තැන ප්‍රකාශ කරන්න පුළුවන්ද? ආපු තැන ප්‍රකාශ කරන්න පුළුවන්ද? යන තැන පෙන්වන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි මතක තියාගන්න ඕන විඥාණයම අනිත්‍යයි නම් විඥාණයම ස්ථිරව නිට්ටයව ප්‍රකාශ කරන්නට බැරි නම් අපිට කිසිම කලක විඥානයේ අත්දැකීමක් විදිහට ගොඩ නැගෙන ඇහැ කන නාසය දිව ශරීරයේ නිට්ටය ස්වභාවය පනවන්න පුළුවන් කම. ඒකේ ස්වභාවයෙන් මොකද්ද? අනිත්‍යයි. ඔන්න අනිත්‍ය යමක් නිට්ටය කරගන්න යාම මොකද්ද? කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අනාත්ම ධර්මයක් ආත්ම කරගන්න යනවා. මෙසේ වේවා මෙසේ නොවේවා කියා කැමැත්තෙන් ලද හැකි ධර්මයක් නොවන දෙය කැමැත්තෙන් ලබා ගන්න හදනවා. ආත්මීය කරගන්න හදනවා. නිට්ටය කරගන්න හදනවා. හැබැයි කරන්න බැරි වැඩක් කරනවා. ඒක තමයි අවිද්‍යාවේ මෙහෙයවීම. එහෙනම් අවිද්‍යාව සමානයි දුක. අවිද්‍යාව සමානයි දුක. ඔන්න ලෝක සත්‍යයට මේ පීඩණය ඇවිල්ලා තියෙන්නේ මොකක් නිසාද? කරන්න බැරි දෙයක් කරන්න පුළුවන් කියලා හිතාගෙන කරනවා. ඒකම තමයි සත්වයා වෙන්නේ. ඒකම තමයි දුක වෙන්නේ. ඒකම තමයි පංච උපාදානස්කන්ධය වෙන්නේ. මොකද පංච උපාදානස්කන්ධයේ පහළ වීමකින් තොරව අපිට පුළුවන් ද ලෝකය ගැන ප්‍රකාශ කරන්න? පුජ්‍යලයා ගැන ප්‍රකාශ කරන්න?
ලෝකයේ අත්දැකීම් පිළිබඳ ප්‍රකාශ කරන්න මේ මොකක්වත් බෑ. එනම් පංච උපාදානස්කන්ධය සමානයි ලෝකය, ලෝකය සමානයි සත්වයා, සත්වයා සමානයි දුක. යමෙක් ඇස පිළිගන්නවා නම්, කන නාසය දිව ශරීරය පිළිගන්නවා නම් සත්වයා පිළිගත්ත වෙනවා. සත්වයා පිළිගත්ත වෙනවා. සත්වයා පිළිගත්තා නම් මොකක් වෙනවද? සත්වයා පිළිගත්තා නම් දුක පිළිගත්ත වෙනවා. ඔන්න එහෙමනම් මේ පිළිගැනීම කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ ග්‍රහණයට අහුවීම. ඉතින් මෙතනදී අපෙන් ඇහුවා මේ ලෝකේ කැඩෙන කුඩු වෙන බිඳෙන වෙනසන දුකද මේ කතා කරන්නේ කියලා. පිළිගැනීම තුළ ඒ දුක තමයි අපිට මුණ ගැහෙන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය හම්බෙන්නේ නැහැ පිළිගන්න තැන. පිළිගන්න තැන කවදාකවත් දුක්ඛ ආර්ය සත්‍ය හම්බෙන්නේ නැහැ. මොකක් හම්බෙනවද? දුකට කොටු වෙනවා. ඒ පංච උපාදානස්කන්ධය පිළි අරගෙන. ඒකේ ග්‍රහණයට අහු වෙලා. ඒ කියන්නේ ලෝකේ ඇති බවට, ලෝකේ මං ජීවත් වෙන බවට පිළි අරගෙන. කොටින්ම කිව්වොත් ඇහැ තියෙන නিত্য ස්ථිර ධර්මයක් වෙලා. කන තියෙන නিত্য ස්ථිර ධර්මයක් වෙලා. ඒ තුල අනිවාර්යයෙන්ම මොකක් වෙනවද? කොච්චර පිළිගත්තත් වැඩක් වෙන්නේ නැහැ. මේක පිළිගන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. මේක තියෙන ධර්මයක් නෙමෙයි. නැති දෙයක් ඇති බවට පිළි අරගෙන. ඒක හුදු මඤ්ඤණාවක් විතරයි. ඒක හුදු මඤ්ඤණාවක් විතරයි. නමුත් ඒ පිළිගත්ත මඤ්ඤණාව මොකක් වෙනවද? අඤ්ඤතා භාවී ධර්මයක් බවට පත් වෙනවා. පිළිගත්ත මඤ්ඤණාව අඤ්ඤතා භාවයට පත් වෙනවා. ඒක මඤ්ඤණා කරගත්තට වැඩක් නැහැ. ඒක අන්නු පරිද්දටම යනවා. තියෙන බවට කොයිතරම් පිළිගත්තත් වැඩක් තියෙද? එයි. සකස් වෙලා නැති ධර්මයක් සකස් වෙච්ච බවට පිළිගත්තා කියලා. ඇති නොවිච්ච ධර්මයක් ඇති විච්ච බවට පිළිගත්තා කියලා මඤ්ඤණා කරා කියලා ඒකේ ස්වභාවය මොකද්ද? අඤ්ඤතා භාවය. ඔබ පිළිගන්න එකේම අනිත් පැත්ත. සකස් වුණු බවට පිළිගත්තට වැඩක් නැහැ. මඤ්ඤණා කරාට වැඩක් නැහැ. ඒක අම්පරිදි වෙනවා. මේක අඤ්ඤතා භාවී ධර්මයක්. ඇති බවට ගත්තට ඇති නොවිච්ච ධර්මයක්. ඒක තමයි වචනේ. සකස් විච්ච බවට ගත්තට සකස් නොවිච්ච ධර්මයක්. ඒක තමයි අනිත්‍ය වෙන්නේ. ඒක තමයි අඤ්ඤතා භාවය වෙන්නේ. ඒක තමයි විපරිණාමය වෙන්නේ. ඇයි? ඔබ මේක පිළිගන්නවා කියලා කියන්නේ මොකක් වෙනවද? තියෙන දෙයක් යමක් විදියට ගත්ත ගම මොකක් වෙනවද? ගත්තට එහෙම නොවන ධර්මයක් නෙමේක. දැන් එහෙම ගත්තට වැඩක් තියනවද? ඇයි? ගත්තට වැඩක් නැත්තේ? ඒකේ එසේ තියෙන ධර්මයක් නෙමෙයි. ඉතින් එසේ තියෙන නැති ධර්මයක් එසේ වේවා කියලා ගත්තට එසේ තියනවා කියලා ගත්තට වැඩක් නැහැ. ඒකේ ස්වභාවයම මොකද්ද? ඒකේ ස්වභාවයෙන් විපරිණාමය. ඇයි? මේක පරිණාමය වෙන්න, මේක වෙනස් වෙන්න බෑ. වෙනස් වෙන්න නම් යමක් තියෙන්න ඕන. වෙනස් වෙන්න යමක් තියෙන්න ඕන. නැති දෙයක් තියෙන බවට ගත්තට ඒකේ වෙනස් වීමක් දකින්න බෑ. නමුත් ඔබ මොකද්ද කරන්නේ? ඇති බවෙන් නැති බවට පත් වෙනවා මඤ්ඤණාව ඇතුලේ. මඤ්ඤණාව ඇතුලේ කිසිම කලක අනිත්‍ය ස්වභාවයවත් විපරිණාමයවත් අනාත්මයවත් අඤ්ඤතා භාවයවත් වටහා ගන්නට බැරි වෙනවා ලෝකයට. ලෝකයට ඒ ධර්මතාවය වටහා ගන්න බැරි වෙනවා. වටහා ගන්න බැරි වීම නිසාම පංච උපාදානස්කන්ධය නිසා සකස් වෙන දුකට කොටු වෙනවා. අවිද්‍යාව නිසා සකස් වෙන දුකට කොටු වෙනවා.
අවිද්‍යාව නිසා උපදින පුජ්‍යලත්වයට කොටු වෙනවා. දැන් පුජ්‍යලයාගේ දුක අත්විඳිනවා ලෝක සත්‍යය. සත්වත්වයෙන් ගත්ත දුක අත්විඳිනවා පුජ්‍යල දුක වින්දනය කරනවා. පුජ්‍යල වශයෙන් දරාගත්තා කියලා කියන්නේ මොකක් වෙනවද? දුක දරාගත්තා කියන එක. දැන් පුජ්‍යලයා පිළිගත්තා කියන්නේ දුක පිළිගන්නම වෙනවා. අවිද්‍යාවමයි පුජ්‍යලත්වයෙන් දරා ගැනීම කියලා කියන්නේ. අවිද්‍යාව සමානයි දුක නිසා, දුක සමානයි පුජ්‍යලය නිසා. පුජ්‍යලත්වයෙන් නিত্য ස්වභාවය යමක් දරා ගන්නවා, දේ අරා ගන්න හැම වෙලේම දුක දරාගත්ත වෙනවා. ඕක තමයි දුකටපත් වෙන මාර්ගය. අපිට වෙලා තියෙන්නේ මේ ධර්ම කාරණාවන් වටහා ගන්න ගියාට පස්සේ අපි ධර්මයේ ශ්‍රවණය කරන්නේ එකක් ඔළුවේ තියාගෙන මේක දැන් දේශනා කරයි. අපි හිතාගෙන ඉන්නේ අපි දෘෂ්ටියක් ඔළුවේ තියාගත්තට පස්සේ ඒ දෘෂ්ටිය තමයි දැන් මේ බණෙන් කියවෙන්නේ කියලා. නමුත් ඒක එසේ නොවෙනකොට ඔබට එන්න තිබුණු අවබෝධය ඔබෙන් ගිලිහිලා යනවා. ඒ නිසා මතක තියාගන්නට උවමනයි ධර්මයේ ශ්‍රවණය කරන කිසිම කලක කිසිම මොහොතක යම්තා දෘෂ්ටි ග්‍රහණයක් තුල ඉඳලා දරාගත් යමක් තුල ඉඳලා ඒ දරාගත් දෙයට සමපාත කරගන්නට ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඔබට ඒ ධර්ම කාරණාව තුලින් වැටහා ගන්න තිබුණු අර්ථය ගිලිහිලා යනවා. ඒක තමයි බොහෝ දිනකට වෙන්නේ. අපි මේ සූත්‍ර විග්‍රහය තුලට ඇවිල්ලා බැලුවම අපිට පේනවා පැහැදිලිව මෙහෙමනම් ඇහැ, කන, නාසය, දිව, ශරීරය පිළිගන්න නම් අනිවාර්යයෙන්ම පිළිගන්න කෙනා නියෝජනය වෙන්න වෙනවා. පිළිගන්න කෙනා නියෝජනය වෙන්න වෙනවා, පිළිගන්න දේ තියෙන්න වෙනවා. එහෙනම් පිළිගන්න කෙනා බාහිරෙන් ඉන්න වෙනවා, පිළිගන්න දේකුත් තව තියෙන්න වෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ එතකොට ඇහැ පිළිගන්න පුජ්‍යලයක් නියෝජනය කරන්න වෙනවා. කන නාසය පිළිගන්න පුජ්‍යලයා නියෝජනය කරන්න වෙනවා. ඒතකොට එහෙම නියෝජනය කරනවා කියලා කියන්නේ පුජ්‍යලයා නියෝජනය කිරීමම මොකක් නියෝජනය කිරීමද? දුක නියෝජනය කිරීම. දුක නියෝජනය කිරීම. ඔන්න එහෙමනම් අපි කල්පනා කරන්න ඕන ඊළඟට නොපිළිගැනීම කියන කාරණාව. මොකද නොපිළිගන්නවා කියලා කියන්නේ? පිළිගන්න නම් පුජ්‍යලයා නියෝජනය වෙන්න ඕන. නොපිළිගත්ත තැනක අපිට පුජ්‍යල භාවය කතා කරන්න බෑ. ප්‍රතික්ෂේප කිරීම තුළ තමයි අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ මොකද්ද? පුජ්‍යලය. ඇතිතැනෙන් තමයි පිළිගන්නේ සහ ප්‍රතික්ෂේප කරන්නේ. නොපිළිගන්නවා කියන්නේ බාර ගන්න දෙයක් නැහැ. පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. අන්ත දෙකට බහින්නේ නොපිළිගන්නවා කියන තැන. ඒකට කියනවා අපි නාබිනන්දති කියලා. යම් තැනක අපි මතක තියාගන්න ඕමනයි ඇස පිළිගන්නේ නැත්තම් කවුද ඇස පිළිගන්නේ නැත්තේ? ඉතින් අපිට මේ කොටස සාකච්ඡා කරගන්නට පුළුවන් මේ සූත්‍ර දේශනාවේ පිළිබඳව විග්‍රහ කරලා තියෙන විදිහ චුට්ටක් මතක් කරලා හිටියොත් හොඳයි ඊට පෙර. මේ අනිත් කොටස විදිහටත් දේශනා වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ සූත්‍රයේම අවසානයේදී පෙනෙන බුදුරජාණන් වහන්සේ ඇස නොපිළිගනී නම් හෙතෙම දුක නොපිළිගනී කියන කාරණාවත් දුක නොපිළිගනී නම් හෙතෙම දුකෙන් මිදුනේයයි කියන ස්වභාවයත් කන නොපිළිගනී නම් හෙතෙම දුක නොපිළිගනී කියන ස්වභාවයත් දුක නොපිළිගනී නම් හෙතෙම දුකෙන් මිදුනේයයි කියමි. සහ යමෙක් නහය නොපිළිගනී නම් හෙතෙම දුක නොපිළිගනී. යමෙක් දුක නොපිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේයයි කියමි. යමෙක් දිව නොපිළිගනී නම්
දුක මිදුනේයයි කියමි. යමෙක් දිව නොපිළිගනී නම් මෙතෙම දුක නොපිළිගනී. යමෙක් දුක නොපිළිගනී නම් මෙතෙම දුකින් මිදුනේයයි කියමි. සහ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ යමෙක් සිත නොපිළිගනී නම් දුක නොපිළිගනී. හෙතෙම දුකෙන් මිදුනේයයි කියමි කියන තැනින් තමයි බුදුරජාණන් වහන්සේ මේ සලායතනික අත්දැකීමම පෙන්වන්නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම තමයි ဒုတိ ය අභිනන්ද සූත්‍රය මේ වෙලාවේදී විග්‍රහ කරගත්තොත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යෝ භික්ඛවේ රූපේ අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුක්තෝ සෝ දුක්ඛාස්මාති වදං යෝ සද්දෝ ගන්ධෝ රස පොට්ටබ්බා ධම්මා අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති දුක්ඛං අභිනන්දති අපරිමුක්තෝ සෝ දුක්ඛාස්මාති. විදිහට පෙන්වනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයේදී මහණෙනි යමෙක් රූප අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා කරයි. යමෙක් දුක අභිනන්දනා කරේ නම් හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. යමෙක් ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්දතා කරයි. යමෙක් දුක අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. මහණෙනි යමෙක් රූප අභිනන්දනා නොකරේ නම් හෙතෙම දුක අභිනන්දනා නොකරයි. යමෙක් දුක අභිනන්දනා නොකරේ නම් හෙතෙම දුකින් මිදුනේයයි කියමි. යමෙක් ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සා අභිනන්දනා නොකරේ නම් හෙතෙම දුක අභිනන්දනා නොකරයි. යමෙක් දුක අභිනන්දනා නොකරේ නම් හෙතෙම දුකින් මිදුනේයයි කියමි. බුදුරජාණන් වහන්සේ පෙන්වන ස්වාමීන් වහන්සේ මෙතෙන්දි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ආධ්‍යාත්මික ආයතන වලින් බැහැරව ගත්තොතින් බාහිර ආයතන විදිහට පෙන්වන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ස්වභාවයන්ද අභිනන්දනා කෙරේ නම් එහි දුක පිළිගන්නවා කියන තැනත් ඒ වගේම නොකෙරේ. මේ රූපය නොපිළිගන්නවා නම් ඒ කෙනා දුකින් මිදුණා කියලා පෙන්වන. ඒ වගේම දුක නොපිළිගන්නවා කියන තැනදී දුකින් මිදුණා කියලා පෙන්වනවා ස්වාමීන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි විස්තර කරනකොට පෙන්වන්නේ බාහිර ආයතන විදිහට පෙන්වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් පිළිගන්නවා කියන තැනදී දුක සමුදය වීමත් නොපිළිගන්නවා කියන තැනදී නිරෝධයත් වගේ කාරණාවක් පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ගැන ඔබ වහන්සේ විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා අවශ්‍යයි. ඔව් දැන් අපිට ඇස කන නාසය දිව ශරීරය පිළිගන්නවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම පංච උපාදානස්කන්ධය පිළිගන්නවා කියන එක. පංච උපාදානස්කන්ධය පිළිගන්නවා කියලා කියන්නේ සමුදයට කොටු වෙනවා කියන එක. ඇති බවට අහු වෙනවා කියන එක. දැන් අපි මේ ඇති බවට ගන්නවා කියන තැන යම්කිසි කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කොහෙද ඇති බවට ගන්න එපා කියලා දේශනා කළා තියෙන්නේ කියලා. නමුත් අපිට පැහැදිලිවම තේරෙන්න උවමනයි රූප වේදනා සංඥා සංකාර විඥාන වලට භාග්‍යවතුන් වහන්සේ දීපු උපමා විඥාණය මායාවක්. සංකාරයේ කෙහෙල් කඳක්. සංඥාව මිරිඟුවක්. වේදනාව දිය බුබුලක්. රූපේ පෙන පිටක්. එතකොට අපිට පැහැදිලිවම පේනවා විඥානයේ අධ්‍යක්ීමම මායාවක් බව බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. එතකොට මායාව කියන්නේම නැති දෙයක් ඇති බවට වටහා ගැනීම. අපිට බුද්ධ වචන ප්‍රතික්ෂේප කරන්න බෑ. ඊළඟට මේක හේතුඵල න්‍යායිකයි සාමුලින්ම. මේ ඇති කල්ලි මේ වේ මේ උපදීමෙන් මේ උපදී. මේ නැති කල්ලි මේ නොවේ මේ නූපදීමෙන් මේ නූපදී. කොටින්ම කිව්වොත් එහෙනම් අවිද්‍යාව ඇති කල්ලි තමයි දුක පිළිගන්න වෙන්නේ. දුකේ සමුදය තියෙන්නේ. මේ දැන් අවිද්‍යාව යෙදුනොත් දුක යෙදෙනවා. මේ දැන් එහෙමනම් විඥානයේ මායාව ඇති බවට ගත්තොත් එතන ප්‍රඥාව පහළ වෙලා නැහැ. මායාව මායාවක් බව වටහාගෙන එහෙනම් අපිට පැහැදිලිවම පේනවා විඥානය කියන එක ඇති බවට ගන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව විඥානය කියන්නේ සිතේ සකස් වීම. දැන් මේ වෙලාවේ සකස් වෙන සිත කියලා කියන්නේ දැන් සකස් වුණා මිසක ඒක ආපු තැන පෙන්වන්න බෑනේ. යන තැන පෙන්වන්න බෑ, තියෙන තැන පෙන්වන්න බෑ. ඔබ කියයි හිත සකස් වෙලා නැති වෙනවා කියලා. සකස් වෙලා නැති වෙනවා කියලා. හැබැයි සකස් වුණා නම් සකස් වෙච්ච තැන හෝ නැති වුණා නම් නැති වෙච්ච තැන පෙන්වන්න ඕන. එහෙනම් අපිට
තර්ක කරන්න බෑ කිසිම තැනක ඇති බවට. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන සමුදය ධර්ම. මේවා සමුදය වෙන්න කොහෙන්වත් නෙවෙයි අවිද්‍යාවයි කම්මයි තණ්හයි ආහාරයි. අපිට පැහැදිලි අවිද්‍යාව මූලික කරගත්ත තැන තමයි මේ සමුදයට කොටු වෙන්නේ. මේක ඇති බවට පිළිගන්නේ. එහෙනම් ඇති බවට පිළිගත්තොත් මොකක් වෙනවද? දුක පිළිගත්ත වෙනවා පංච උපාදානස්කන්ධේ සමුදයට ග්‍රහණය වුණා වෙනවා. එහෙනම් දැන් මේ ඇහැ කන නාසය දිව ශරීරය නොපිළිගන්නවා නම් මොකක් වෙනවද? එයා පංච උපාදානස්කන්ධේ බැහැර කළා වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥානයන් නොපිළිගත්ත වෙනවා. එයි රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයේ අධ්‍යක්ීමෙන් තමයි අපිට ඇහැගෙන රූප ගැන. දැන් අපිට ඊළඟට පෙන්වන ဒုတိ ය අභිනන්දති සූත්‍රය ඇසුරු කරගත්තොත් පෙන්වන්නේත් ඒකයි. විඥාණයෙන් තොරව ඇහැ රූපය අධ්‍යක්ීමක් නැහැ. එහෙමනම් යම් කිසි කෙනෙක් ඇහැ රූප පිළිගන්නවා කියන්නේ මොකක්ද? කන සද්ද නාසය ගන්ධ දිව රසය කය පහස මන ධම්ම පිළිගන්නවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සමුදයට කොටු වෙනවා කියන එක. පංච උපාදානස්කන්ධය පිළිගන්නවා කියන එක. පංච උපාදානස්කන්ධය සමානයි දුක. ඔන්න දුක පිළිගත්තා. දුක පිළිගත්තා නම් දුකෙන් මිදීමක් කතා කරන්න බෑ. දුකෙන් මිදීමක් කතා කරන්න බෑ. දුකේ නොමිදීමක් අපිට කතා කරන්න පුළුවන් කම නැහැ. දුක පිළියරන්නේ තියෙන්නේ. පිළියරන්නේ තියෙන්නේ. ඕක තමයි ස්වභාවය. ඕන යම් කිසි කෙනෙක් ඇහැ පිළිගන්නේ නැත්තම් මොකක් වෙනවද? එයා දුක පිළිගන්නේ නැහැ කියනවා. දුක පිළිගන්නේ නැහැ කියලා කියන්නේ එයා පංච උපාදානස්කන්ධය පිළිගන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය පිළිගන්නේ නැහැ කියනකොට ලෝකේ නියෝජනය වෙන්නෙත් නැහැ. මොකක් වෙනවද? සත්වයා නියෝජනය වෙන්නෙත් නැහැ. දුක නියෝජනය වෙන්නෙත් නැහැ. ඇයි මේක පිළිගන්නේ කොහොමද? පිළිගන්න මේක තියෙන එකක් වෙන්න එපායි. සකස් වුණු බවට පෙන්වන නමුත් සකස් නොවිච්ච ධර්මයක් අපිට පුළුවන් ද තියනවා කියලා පිළිගන්න? පිළිගන්න පුළුවන්ද? පිළිගන්න බෑ. ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? ප්‍රතික්ෂේප කරන්න බෑ. පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න කියන මේ අන්ත දෙකට වැටෙන්න මොකක් තියෙන්න ඕනේද? යමක් තියෙන්න බෑ. එහෙනම් මතක තියාගන්න තියනවා කියන තැනින් නෙවෙයි අභිනන්දනය කතා කරන්නේ. නාභිනන්දනය කතා කරන්නේ. නමුත් අභිනන්දනය නිතරම කතා කරන්නේ තියනවා කියන තැන ඉඳලා. අභිනන්දනය කතා කරන්නේ තියනවා කියන තැන ඉඳලා. සර නාභිනන්දති කියලා කියන්නේ පිළිගන්නේ නැහැ. නොපිළිගන්නවා. තොර නොපිළිගන්නවා කියන තැන ඇහැ යෙදිලම නැහැ. පිළිගන්න දෙයක් සකස් වෙලාම නැහැ. මේකෙන් අදහස් කරන්නේ ප්‍රතික්ෂේප කරනවා කියලා තියෙන දෙයක්. ඉතින් තියෙන දෙයක් නම් ඉතින් ප්‍රතික්ෂේප කළා තියෙනවමයිද නැද්ද? තියෙන දෙයක් නම් කොයිතරම් එපා එපා කිව්වත් කැමැත්තෙන් ලද හැකි දෙයක් තියෙනවද? ඒක අනාත්ම ලක්ෂණයට ගැලපෙන්නේ නැහැනේ. තියෙන දේ ප්‍රතික්ෂේප කිරීම කියලා අපි ගන්නවා නම් නාභිනන්දිති කියලා කියන්නේ මොකක් වෙනවද? ඒක අනාත්ම ලක්ෂණයට ගැලපෙන්නේ නැහැ. මොකක්ද අනාත්ම ලක්ෂණය? මෙසේ වේවා මෙසේ නොවේවා කියා කැමැත්තෙන් ලද හැකි දෙයක් නොමැත්තේමය. දැන් අපිට පිළිගැනීම කියලා කියන්නේ මෙසේ වේවා කියන එක. නොපිළිගැනීම කියන්නේ නෑ ප්‍රතික්ෂේප කිරීම කියලා කියන්නේ අනේ එපා එපා මෙසේ වෙන්න එපා කියලා අපි ප්‍රතික්ෂේප කරනවා. පිළිගන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ කවුද? කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. පිළිගන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ප්‍රතික්ෂේප කරන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. නේද? එතකොට
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලද හැකි දෙයක් නැත්තම් මොකද්ද කරන්නේ? තියෙන බවට ගන්නවා නම් ඒක අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවද? අනාත්මය ප්‍රකට වෙන්නේ ආත්මය ප්‍රකට වෙනවා. ඊළඟට අපි දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරනවද දුක්ඛ සමුදය කොට වෙනවද? පංච උපාදානස්කන්ධය පිළිගැනීම. පංච උපාදානස්කන්ධය දුකයි පංච උපාදානස්කන්ධයේ සමුදය දුක්ඛ සමුදයයි. යාට කවදාකවත් පංච උපාදානස්කන්ධේ නිරෝධය හෝ නිරෝධ මාර්ගය සාක්ෂාත් කරන්න බැරි වෙනවා. එහෙනම් යම් කිසි කෙනෙක් තර්ක කරනවා නම් ඇස පිළිගත්තම මොකද්ද? ඇහැ නිසා එන්ට තිබුණු ලෝකේ දුක් ටික එනවා කියලා. ඇහැ නොපිළිගත්තත් ඇහැ නිසා එන්න තියෙන දුක ටික එනවද නැද්ද? තියෙන එහෙන්න. එයා කැමති වුණා හෝ අකමැති වුණා. එයා පිළිගත්තා හෝ ප්‍රතික්ෂේප කළා. අදාළ නැහැ. තියෙන දෙයක් නම් පිළිගත්තා හෝ ප්‍රතික්ෂේප කළා දුක දුකමයි. දුක එනවමද නැද්ද? දුක එනවා. එහෙනම් අපිට පැහැදිලි මෙතන කිසිම කලක තියෙන දෙයක් ගැන කතා කරන්නේ හෝ ප්‍රතික්ෂේප කිරීමක් කතා කරන්නේ නැහැ. කොහෙද? නාබිනන්දති කියන තැන. ඇහැ රූප කන සද්ද නාසය ගන්ධ දිව රසය කය පහස කියන ටික කිසිම කලක අපිට ඇති බවට ගන්න පුළුවන් කමක් නැහැ. තියෙන බවට ගන්න පුළුවන් කමක් නැහැ. තියෙන තැනක් ඇති තැනක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. යම් කිසි කෙනෙක් පංච උපාදානස්කන්ධය නිට්ටය කොටගෙන ඒ තියෙන බවට ඇති බවට පනවාගෙන පිළිගන්නේ නැතුව ප්‍රතික්ෂේප කළා කියලා වැඩක් වෙන්නේ නැහැයි. ඒ ආත්මවාදය තුලමයි ප්‍රතික්ෂේප කරන්නේ කෙනා. එයා කොයිතරම් ප්‍රතික්ෂේප කළයි කියලා දුක එන්නේ නැතුව තියනවාද? මෙසේ වේවා මෙසේ නොවේවා කියලා. එනවම තමයි. ඇයි ඒට තියෙන දෙයක් හම්බ වෙනවා? දැන් තියෙන දේ මොකක් වෙනවද? තියෙන දේ තියෙන බවට ගත්තට නැති දෙයක් නිසා නැති බවමයි නිතරම හම්බෙන්නේ. නැතිවීමමයි හම්බෙන්නේ. එයා පුංචි කාලේ අපි හිතමු සාපේක්ෂව ගත්ත ඇහැ තියෙනවා කියලා. කෙස් කළු පාටට තියෙනවා කියලා. දැන් මොකක් වෙනවද? කළු පාටට සාපේක්ෂ කරලා බලනවා අනේ සුදු වෙලා. දැන් එයා පරිණාමයට අහු වෙලාද නැද්ද? කාලයට අහු වෙලාද නැද්ද? වෙනස් වීමට අහු වෙලාද නැද්ද? දැන් මේ අසුවීම් සියල්ල සිද්ධ වෙන්නේ මොක ඇතුලේද? පංච උපාදානස්කන්ධය ඇතුලේ. පංච උපාදානස්කන්ධය ඇති බවට අරගෙන පෙනීම, ඇහිීම, දැනීමේ ඇත්ත දකින්න එක පැත්තක තියලා පෙනිච්ච දේ, ඇහිච්ච දේ, දැනිච්ච දේත් එක්ක සාපේක්ෂව ගලපගත් දෘෂ්ටි ඇතුලේ. පංච උපාදානස්කන්ධේ සමානයි ලෝකේ, ලෝකයේ සමානයි සත්වයා, සත්වයා සමානයි දුක. ආයි කතා කරන්න දෙයක් නැහැ. ඔන්න සමුදය. නිරෝධයේ පැත්තට ඇවිල්ලා බලුවම අපිට පැහැදිලි කිසිම කලක අභිනන්දනය කරන්නට දෙයක් මුණ ගැහෙන්නේ නැහැ. ඒකට කියනවා අපි නාභිනන්දති. නාභිනන්දති කියලා කියන්නේ එහෙමනම් ප්‍රතික්ෂේප කිරීම නොවේ, නොපිළිගැනීම. පිළිගැනීම උදෙසා දෙයක් නැහැ. ඇයි? එයා පංච උපාදානස්කන්ධය පිළිගන්නේ නැත්තම් එයා ඇහැ රූපේ කන සද්දේ නාසය ගන්ධේ දිව රසය කය පහස පිළිගන්නේ. ඒ ටික පිළිගත්තේ නැත්තම් දුක පිළිගන්නේ නැහැ. ඔන්න දැන් දුකෙන් මිදුණා. කවුද මිදුනේ? කවුද මිදුනේ? කවුරු හරි මිදුණා කියලා කියනවා නම් තියෙන දේ ප්‍රතික්ෂේප කරලා මිදෙන්න ඕන. තියෙන දේ ප්‍රතික්ෂේප කළා මිදෙන්න ඕන. හැබැයි එහෙම මිදෙන්න බෑ. පුජ්‍යලයා ඉන්නකම් පුජ්‍යලයා සමානයි දුක නම් පුජ්‍යලයා සමානයි පංච උපාදානස්කන්ධය නම් මොකක් වෙනවද? මිදෙන්න පුළුවන්ද? මිදෙන්න පුළුවන්ද බැරිද? මිදෙන්න බෑ. ඇයි කොහොමද මිදෙන්නේ? ඉතින් පුජ්‍යලයා සමානයි දුක නම් පුජ්‍යලයා තියාගෙන දුක නැති කරන්න පුළුවන්ද? බෑ.
ඒ ඉතින් පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇතුළේනේ පංච උපාදානස්කන්ධය තුළනේ පුජ්‍යලයයි ලෝකයයි දුකයි හමු වෙන්නේ. පුජ්‍යලය තියාගෙන දුක නැති කරනවා කියලා කියන්නේ මහා අපබ්‍රංශයක් නේ. කරන්න පුළුවන් නේද? ඉතින් පුජ්‍යලයක් ඉන්නේ පෑය. ඒ නිසා හොඳට මතක තියාගන්න උවමනයි. පුජ්‍යලයා ඉන්නවලු හැබැයි ඉන්න තැන පෙන්වන්න බෑ. ඉන්නවා නම් ඉතින් පෙන්වන්න එපා ඉන්න තැන. නේද? ඒ නිසා මතක තියාගන්න කය දකින්න පුළුවන් කියන දෘෂ්ටියේ ඉඳලා මොන තර්කයේ ගෙනාවත් මොන වාදයේ ගෙනාවත් අපිට ධර්මයේ ගලප ගන්න බැරි වෙනවා. ඉතින් එහෙමනම් අපිට පැහැදිලිව මේ සූත්‍ර දේශනාව තුළ නාබිනන්දති කියන තැන පෙන්වනවා ඇහැ කන නාසය දිව ශරීරයත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයේ නිරෝධය. නිරෝධය කියලා කියන්නේ සකස් නොවීම. ඒ සකස් වෙච්ච බවට පෙන්න නමුත් සකස් නොවිච්ච ධර්මයක් කියලා දකිනකොටම අභිනන්දනීය වෙන්න දෙයක් නැති වෙනවා. පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරනවා කියන දෘෂ්ටියෙන් මිදෙනවා. අන්න එහෙමනම් පංච උපාදානස්කන්ධයේ නිරෝධය සාක්ෂාත් වෙනවා. පංච උපාදානස්කන්ධයේ නිරෝධය කියලා කියන්නේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා. අන්න දුකෙන් මිදෙන මාර්ගයේ ප්‍රතිපදාව එළි වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපිට මේ සූත්‍ර දෙක විස්තර කරගන්නට පුළුවන්කම යෙදෙන්නේ. එහෙමයි සම්මානසේ. බොහොමත්ම පැහැදිලි විග්‍රහයක්. උන්වහන්සේ මේ සත්‍යය සහ දුක කියලා කියන්නේ දෙකක් නොවේ මේ කියන පංච උපාදානස්කන්ධයේ සමුදය තුල පංච උපාදානස්කන්ධය කියන ලෝකයේ තුල කතා කරන්නට වෙන තවත් එක් දෘෂ්ටියක් බව බොහොම මනවින් පැහැදිලි කරලා දෙන්නට උන්වහන්සේ අද විග්‍රහය අභිනන්ද සූත්‍රය සහ ဒုတိ ය අභිනන්ද සූත්‍රය ඇසුරු කරගෙන විග්‍රහ කරගන්නට යෙදුනා. මෙවැනි සාකච්ඡාවක් අද දවසේදී ඊ타මත්ම ගෞරවයෙන් යුක්තව අප ගැන මහානුකම්පාවෙන් යුක්තව මේ ස්ථානට වැඩමව වදාළ පූජ්‍ය රතුපස් කැටියේ මුක්ති රතන ස්වාමීන් වහන්සේට පාදාභිවන්දනයෙන් යුක්ත උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපට මෙවැනි ගැඹුරු විග්‍රහයක් මේ විදිහට ධර්මයේ සොයන බොහෝ දෙනෙක් උදෙසා දේශනා කරන්නට හේතුන කාරණාව පිළිබඳව ඒ වගේම තමයි මෙම සාකච්ඡාව මේ විදිහට අද දවසේදී අපිට කරගෙන යාම සඳහා බැතිබර දායකත්වයේ සපයනවා තිලින විජේරත්න මහතාත් ඒ වගේම පවිත්‍රා දැදිගම මහත්මියත් ඒ වගේම තමයි ඒ ඇත්තන්ගේ ප්‍රධාන අරමුණ විදිහට පෙන්නනවා ඒ සියලුම දෙනාගේ ධර්මාවබෝධයේ පිණිස යම්තාක් දුරට යම්කිසි ආවරණ ධර්මයක් හෝ යම්කිසි ආකාරයකින් ධර්මාවබෝධයේ පිණිස ගැටලුකාරී තත්ත්වයක් තිබේ නම් ඒ පහව ගොස් ධර්මාවබෝධයේ පිණිසම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනාවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි තිලින විජේරත්න මහතාගේ මාමාවරුන් වන පුණ්‍යසෝම සමරසිංහ මහතාත් මහින්ද සමරසිංහ මහතා ඇතුළු ඒ සියලුම සතර වර්ගයේ සියලුම මියගිය ඥාතිවරුන් සිහිපත් කරගනිමින් ඒ ඇත්තන්ද මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් සිදුනා වූ අත්පත් කරගත්තා වූ මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමි අනුමෝදන්ව වෙත්වා ඒ ඇත්තන් යම්කිසි දුගතියත් භවයක උප්පත්තිය ලැබලා සත්‍ය අවබෝධයේ පිණිස කටයුතු කිරීමට නොහැකි තැනක උප්පත්තිය ලැබලා සිටිනම් මේ සියල්ලෙන් අත මිදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනාවක් උපකාරක ධර්මයක් බවට පත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පින් දැකබලා සතුට සිත් ඇති කරගනිත්වා. මේ බුද්ධ ශාසනය නිමාවන්නටමත් ඉන්නේ ඇත්තන්ට උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි පවිත්‍රා දැදිගම මහත්මියගේ සීයාවරුන් වන ගුණපාල කණ්ඩම්බි මහතාත් ඇල්බින් සිඤ්ඤෝ හා නන්දනිය වූ උචිතා සිරිසේන මහත්මියත් ඒ සියලුම දෙනා නමින් මිය පරලොවන්ට යෙදුනා වූ ඥාති හිත මිත්‍රාදී සියලුම දෙනාට මේ දුක්ඛිත සසරින් අත මිදීම උදෙසා මේ පුණ්‍ය ශක්තියේ උපකාරක ධර්මයක් බවට පත් වෙත්වා අනුමෝදන් කරමි. අනුමෝදන්ම වෙත්වා ඒ අත්න්ද වහවා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මෙම දුක්ඛිත සසරෙන් අත මිදී උතුම් වූ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට
ඇතුළත් වෙමින් උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනාවක් බවට පත් වෙත්වා සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා යහපතක්ම වෙත්වා